අපි බලමු තාර්කික පරිපථ විශ්ලේෂණය කිරීමේ දෙවෙනි ක්‍රමය පිළිබඳව. එතකොට මේ දෙවෙනි ක්‍රමය ඊටාම වැදගත්. මොකද හේතුව මේ ක්‍රමයෙන් තමයි අපි බොහෝ පරිපථ විශ්ලේෂණය කරලා නිර්මාණය කරන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රමය ඉගෙන ගත යුතු කාරණයක් වෙනවා. මොකද මේක ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන නිසා. එතකොට මේ තාර්කික පරිපථ විශ්ලේෂණ ක්‍රමයේදී අපි යොදා ගන්න ප්‍රධාන පියවර හතරක් තියෙනවා. මොනවද මේ පියවර හතර? පළවෙනි පියවර තමයි ප්‍රායෝගික ගැටලුවකට ගැලපෙන ආකාරයට අවශ්‍යතාවය වචනයෙන් හරි මොනයම් හෝ ක්‍රමයකින් ප්‍රකාශ කරන්න ඕන. දැන් ප්‍රායෝගික ගැටලුවක් තේරුම් අරගෙන ඒ ගැටලුව සඳහා වන අවශ්‍යතාවය අපිට වාචිකව දෙන්න පුළුවන්, වචනයෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් අන් ක්‍රමයකින් කියලා කිව්වහම සමහර අවස්ථාවල ගේට් වලින් අපි ලබා දෙනවා, ඊළඟට සමීකරණ වලින් ලබා දීලා තියෙන ඒ වගේ වෙනත් ආකාර වලින් මේ සඳහා ලබා දෙන්න පුළුවන්. දෙවෙනි පියවර තමයි එම අවශ්‍යතාවයට ගැළපෙන ලෙසින් සත්‍යතා වගුව ගොඩනගා ගන්න ඕන. එතකොට අවශ්‍යතාවය හොඳින් තේරුම් අරගෙන ඒකේ ප්‍රධාන මොනවද, ප්‍රතිදාන මොනවද, ඒවා ඇසුරෙන් අපි සත්‍යතා වගුවක් ගොඩනගා ගන්න ඕන. තුන්වෙනි පියවර තමයි ඒ සත්‍යතා වගුව හොඳින් අධ්‍යයනය කරලා ඒකෙන් අපිට ලියන්න පුළුවන් බූලියානු සමීකරණ. එතකොට මේ බූලියානු සමීකරණ ලියලා ඒ සමීකරණ නැවත තනි සමීකරණයක් බවට පත් කරගන්න ඕන. ඊට පස්සේ අපි තියෙන්නේ බූලියානු සමීකරණය තාර්කික පරිපථයක් බවට පරිවර්තනය කරන එක. ඔන්න ඔය පියවර හතර තමයි මේ තාර්කික පරිපථ විශ්ලේෂණ ක්‍රමයේදී අපි යොදා ගන්නෙ. අපි ප්‍රායෝගික ගැටලුවක් සාකච්ඡා කරමු. ඔබ මේ පියවර හතරත් එක්ක මේවා තේරුම් ගන්න උත්සාහ කරාට මේක ඊටාම වැදගත් වෙනවා. ද්විමය සංඛ්‍යා වැලක ඇති දශමය සංඛ්‍යා 2 හෝ 3ට අනුරූප ද්විමය සංඛ්‍යා අනාවරණය කර ගැනීමට භාවිත කළ හැකි පරිපථයක කැටි සටහනක් පහත දැක්වේ. එතකොට ද්විමය සංඛ්‍යා වැලක දශමය සංඛ්‍යා 2යි 3යි තමයි අනාවරණය කරගන්න ඕන. දශම සංඛ්‍යා නෙවෙයි, දශමය සංඛ්‍යාත් පාදයේ 10 වෙන සංඛ්‍යා 2 හරි 3 හරි තමයි අනාවරණය කරගන්න ඕන. ඒක තමයි මේ අනාවරක පද්ධතිය සකස් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ කැටි සටහන එහෙම නැත්නම් මේකට අපි කියනවා කට්ටි සටහන, සමහරලාට කුට්ටි සටහන කියලා කියනවා. එතකොට මේ වගේ මේක තුල තියෙන පරිපථය තමයි අපි හොයන්න හදන්නේ. එතකොට මේකේ ප්‍රධාන දෙක AB විදියටත් ප්‍රතිදානය F විදියටත් නම් කරලා දීලා තියෙනවා. එතකොට AB ද්විමය ප්‍රධානයන් වන අතර නියමාකාර අනාවරණයක් සිදුවන සෑම අවස්ථාවකදීම F ප්‍රතිදානය ද්විමය එක ලබා දෙයි. එතකොට AB කියලා කියන්නේ ප්‍රධානයන්, ඒවා නියමාකාරයෙන් අනාවරණය සිද්ධ වෙද්දී අපිට ප්‍රතිදානයේ විදියට තාර්කික එක ලබා ගන්න හැකියාව තිබිය යුතුයි. මෙම කාර්යය සඳහා පරිපථයක් තාර්කික දොරටු භාවිත කර ගොඩනගන්න නිර්මාණයේ සෑම පියවරක්ම සඳහන් කරන්න කියලා කියනවා. අපි බලමු මේකට අදාළ විසඳුම මොකක්ද කියලා. පළවෙනි පියවර අපි අර කතා කරපු පළවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර ප්‍රායෝගික ගැටලුව අපිට දෙන්න ඕන මොනියම් හෝ ක්‍රමයකින්. එහෙම නැත්නම් අපි ගොඩනගන්න ඕනේ. දැන් මෙතන ප්‍රායෝගික ගැටලුවක් අපිට දීලා තියෙනවා. මොකද්ද? ද්විමය සංඛ්‍යා සමූහයක් තියෙනවා. ඒ සංඛ්‍යා වලින් දශමය 2යි 3යි අනාවරණය කර ගැනීම තමයි ගැටලුව කියලා කියන්නේ. ඒක අපිට ගානේ දීලා තියෙනවා. දෙවෙනි පියවර මොකද්ද? සත්‍යතා වගුවක් පිළියෙල කරන්න ඕන. දැන් අපි සත්‍යතා වගුවක් පිළියෙල කරන්නේ කොහොමද? අපි කට්ටි සටහන දිහා බැලුවහම අපි දැක්කා ඒකේ තියෙන ප්‍රධානයන් දෙකක් විතරයිනේ.
AB කියලා ප්‍රධානයන් දෙකක් විතරයි. ඒ නිසා ද්විමය අගයන් දෙකකින් තමයි මේ දශමය 2යි 3යි නිර්මාණය වෙන්නේ නේ. ප්‍රධානයන් දෙකයි නම් තියෙන්නේ ද්විමය අගයන් ද්විමය සංඛ්‍යාවක අගයන් දෙකකින් නැත්නම් ද්විමය ඉලක්කම් දෙකකින් තමයි මේ දශමය 2යි 3යි නිර්මාණය වෙන්නේ. අපි බලමු දශමය 2යි 3යි කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. එතකොට දශමය 2 කියන එක හදන්න පුළුවන් කොහොමද? 1 ගුණ කිරීම 2 1 ධන බිඳුව ගුණ කිරීම 2 බිඳුව කියලා. එතකොට මෙතනින් එනවා එක් වරක් මෙතන 2 1 කියන්නේ 2යි දෙවරක් 1 2යි. මෙතන බිඳුවෙන් ගුණ වෙන්න නිසා මෙයා 1 වුණාට බිඳුවක් වෙන්නේ. එතකොට මෙතනින් ලැබෙන්නේ 2.2 කියලා කියන්නේ ද්විමය විදියට ගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මෙයා සහ මෙයා. ඒ කියන්නේ 1 බිඳුව තමයි අපි එක අවස්ථාවක අනාවරණය කරගත යුත්තේ. එතකොට ද්විමය විදිහට ලිව්වොත් දශමය 2 කොහොමද 1යි බිඳුව. දශමය 2 ද්විමය විදිහට ලිව්වොත් 1යි බිඳුව. එතකොට මෙන්න මේ 1යි බිඳුව තියෙනවා නම් ප්‍රතිදානයේ එකවන විදිහට අපි පරිපතේ සැලසුම් කරන්න ඕන. ඊළඟ එක තමයි දශමය 3. දශමය 3 අපිට ලියන්න පුළුවන් 1 ගුණ කිරීම 2 1 ධන 1 ගුණ කිරීම 2 බිඳුව කියලා. එතකොට 2 බිඳුව කියන්නේ 1යි එක් වරක් 1 1යි මෙතනින් එනවා 2 1 2යි දෙවරක් 1 2යි. එතකොට මෙතන 2යි මෙතන 1යි 3යි නේ. එහෙනම් දශමය 3 කියලා කියන්නේ දශමය 3 මෙතන දශමය 3 වෙන්න ඕන. දශමය 3 කියලා කියන්නේ 1යි 1 ද්විමය විදියට ලිව්වොත් දශමය 3 කියලා කියන්නේ ද්විමය වලින් ලිව්වොත් 1යි 1 වෙන්නේ. එහෙනම් මේ විදිහට අපිට පුළුවන් ද්විමය බවට පරිවර්තනය කරගන්න. දැන් අපි බලමු සත්‍යතා වගුවේ ප්‍රතිදානය 1 වෙන්න ඕන දශමය 2ට සහ 3ට අනුරූපව විතරයි. ඒක තමයි අපිට ගානේ කියන්නේ. මීට ඉහතදී 2 සහ 3 ඊ ද්විමය අගයන් සොයාගෙන තියෙන නිසා එකක් තමයි 2ට අදාළව 1 බිඳුව 3ට අදාළව 1 1 නේද? ඒවා සත්‍යතා වගුව තුල හඳුනා ගන්න ඕන. දැන් ඔන්න මම සත්‍යතා වගුව ලිව්වා. දැන් බලමු මෙතන තියෙන බිඳුව අනාවරණය කරගන්න ඕනේ නැහැ අපිට නේද? මෙතන තියෙන බිඳුව 1 අනාවරණය කරගන්න ඕනෙත් නැහැ. එක බිඳුව අනාවරණය කරගන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රතිදාන 1යි කියලා ගන්නවා. මෙතන තියෙන 1 1 කියලා කියන්නේ දශමය 3ට නේ. මෙතන 1 බිඳුව කියලා කියන්නේ දශමය 2ට 1 1 කියලා කියන්නේ දශමය 3ට. එහෙනම් මේකත් අනාවරණය කරගන්න ඕනේ. එහෙනම් මේ දෙන්න විතරයි අනාවරණය කරගන්න ඕනේ. මේවා අනාවරණය කරගන්න ඕනේ නැහැ. ඒ නිසා ඒවයි ප්‍රතිදානයේ බිඳුව විදියට අපි ගන්නවා. අස් කරගත්තු ඒ සත්‍යතා වගුව උපයෝගී කරගෙන ඊළඟට අපිට කරන්න තියෙන්නේ තාර්කික බූලියානු ප්‍රකාශනය ගොඩනගා ගන්න. එතකොට දැන් මෙතනදී ඊටාම වැදගත් කාරණයක් තමයි F1 වෙන අවස්ථාව විතරයි අපි අනාවරණය කරන්නේ. එතකොට F1 කියන අවස්ථා අපි මෙතනදී දෙකක් හඳුනා ගන්නවා. එතකොට මේ අවස්ථා දෙකට අපි වෙන වෙනම බූලියානු ප්‍රකාශන දෙකක් ලියනවා. මේ අවස්ථා දෙකට අපි බූලියානු ප්‍රකාශන දෙකක් ලියනවා. අපිට ලැබුණා නම් මේ විදිහට අපි හිතමු 4ම 1 කියලා. අපි අවස්ථා 4ටම බූලියානු ප්‍රකාශන 4ක් ලියා ගන්නවා. මෙතන ලැබිලා තියෙන්නේ 2යි. ඒ දෙකට අපි බූලියානු ප්‍රකාශන දෙකක් ලියා ගන්නවා. එතකොට ළමයි අපි හොඳට මතක තියාගන්න ඕන අපි මෙන්න මේ පළමුව ලියන බූලියානු ප්‍රකාශන ලියන්නේ and කියන ద్వාරය උපයෝගී කරගන්න. ඒ කියන්නේ and තර්කණය තමයි ඒ ප්‍රකාශන තුල තිබිය යුත්තේ. and තර්කන වලින් තමයි අපි මේ බූලියානු ප්‍රකාශන දෙක පිළියෙල කරගන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙතනදී සලකන ලද අගයක් එහෙම නැත්නම් තර්කය එකක් තියෙනවා නම් අපිට ලියන්න පුළුවන් එයාට අදාළ විචල්්‍ය ඒ විදිහටම. මෙතන අගය 1යි නම් A කියලා ලියනවා. අගය බිඳුව වෙනකොට අපි විචල්්‍ය ඒ විදිහටම ලියන්නේ නැතුව අපි එයාගේ අනුපූරකය ලියන්නේ. එතකොට මෙතන අගය බිඳුවයි අපි B කියලා ලියන්නේ B බා කියලා ලියන්නේ. මේක හොඳට මතක තියාගන්න. අපි දැන් බලමු මෙන්න මේ ප්‍රතිදාන එක අවස්ථාවට අදාළව
බූලියානු ප්‍රකාශනයේ පළවෙනි කොටස මොකක්ද කියලා. එතකොට ඒක මම F1 කියලා ගන්නවා. F1 ලියන්න පුළුවන් මෙතන අගය 1යි ඒ කියන්නේ A, මෙතන අගය බිඳුවයි ඒ කියන්නේ B බා. A පළවෙනි එකට තෝරගන්නවා ඊළඟට B බා. එතකොට මේ දෙන්නගේ මම කිව්වා AND තර්කණය තෝරගන්නේ අපි. ඒ නිසා A and B බා විදියට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ පළමු වන බූලියානු ප්‍රකාශනය. දැන් අපි බලමු දෙවන බූලියානු ප්‍රකාශනය. මෙන්න මේකට අදාළව ලියමු. එතකොට මෙතන තියෙන්නේ 1, මෙතන තියෙන්නේ 1. එතකොට මෙතන 1 A විදියට යනවා, මෙතන 1 B විදියට යනවා. එහෙනම් F2 සමානයි A and B විදියට අපිට ලියා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි කරන්න හදන්නේ මෙන්න මේ විදියට ලබාගත්තු බූලියානු ප්‍රකාශන දෙක තනි බූලියානු ප්‍රකාශනයක් බවට පත් කරගන්න. එතකොට තනි බූලියානු ප්‍රකාශනයක් බවට පත් කරන්න ළමයි අපි ඊළඟට තර්කය ප්‍රයෝගී කරගන්නේ O කියන එක. AND කියන තර්කණයෙන් අපි මේවා ලිව්වා. ඊළඟට ලියපු බූලියානු ප්‍රකාශන නැවත තනි එකක් බවට පත් කරන්න O කියන තර්කන ප්‍රයෝගී කරගන්න නිසා O ద్వාර සම්බන්ධ කළා තමයි ඒවා එකිනෙක සම්බන්ධ කරන්නේ. දැන් අපි බලමු. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රතිදාන F සමානයි F1 O F2 කියලා. F1 O F2. එතකොට F1 කියලා ගත්තේ අපි A and B බා O, F2 කියලා ගත්තේ A and B. හරි. දැන් අපි ඔන්න බූලියානු ප්‍රකාශනය ගොඩනගලා ඉවරයි. මේක තමයි අපි තර්ක කරන ලද පරිපතය සඳහා ගැලපෙන බූලියානු ප්‍රකාශනය. දැන් අපි මොකද්ද කරන්න ඕන? අපි කල යුත්තේ මේ බූලියානු ප්‍රකාශනය දිහා බලලා අපිට කරන්න තියෙන්නේ තාර්කික පරිපතය අඳින එක. එතකොට මෙන්න මේ කොටස ඉස්සල්ලා අඳිනවා, මේ කොටස ඊළඟට අඳිනවා, මේ දෙන්න නැවත සම්බන්ධ කරනවා. එතකොට මෙතන AND එකක් ඕන, මෙතන AND එකක් ඕන, මෙතන බා එකක් ඕන, මෙතන O එකක් ඕන. එතකොට AND දෙකයි, NOT එකයි, O එකයි. ඔය විදිහට ద్వාර සම්බන්ධ කරලා අපිට පුළුවන් අඳින්න. ඔන්න මම පළවෙනි කොටස ඇඳා. මෙතන මේ තියෙන්නේ NOT B එහෙම නැත්නම් B බා කියන එක, මේ තියෙන්නේ A කියන එක, AND තර්කණයක් තියෙන්නේ. ඒතර මෙයාගේ ප්‍රතිදානය A and B බා. ඊළඟට A and B. ඒතර මේ AND ගේට් එකක්, ඒකේ ප්‍රධානයන් A සහ B. නේද? ඒතර A and B තමයි මෙයාගේ ප්‍රතිදානය. දැන් මේ දෙන්න නැවත තනි එකක් බවට පත් කරන්න O තර්කණය ප්‍රයෝගී කරගෙන තියෙනවා. ඒ නිසා මේ දෙන්න එකක් කරන්න අපි මෙතෙන්ට O ගේට් එකක් දාන්න. එතකොට මෙතනින් ප්‍රතිදානයේ විදිහට අපිට A and B බා O A and B කියන ප්‍රතිදානය බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් අපි අර කතා කරපු ද්විමය සංඛ්‍යා සමූහයක තියෙන දශමය 2 සහ 3 අනාවරණය කරගන්න මෙන්න මේ බූලියානු ප්‍රකාශනය සහ මෙන්න මේ තාර්කික පරිපතය උපයෝගී කරගන්න පුළුවන්. මේක තමයි අපි ඉගෙන ගන්න ඊටාම වැදගත්. අපි තවත් උදාහරණයකට යමු. මෝටර් රථයක ඉදිරිපස දොරවල් දෙකට වෙන වෙනම සවිකර ඇති සංවේදක දෙකක් මගින් එම දොරවල් හොඳින් වැසී ඇති විට අගය තර්ක එක වූ සංඥාවක් නිකුත් කරයි. එතකොට මෝටර් රථයක කාර්යයක ඉදිරිපස දොරවල් දෙකට වෙන වෙනම සම්බන්ධ කරලා තියෙනවා සෙන්සර් දෙකක්. එතකොට මේ සෙන්සර් දෙක දොරවල් හොඳින් වැසී ඇති විට, දොරවල් හොඳින් වැහිලා තියෙනකොට අගය තර්ක එක වූ සංඥාවක් නිකුත් කරනවා. දොරවල් එකක් හෝ හොඳින් වැසිලා නොමැතිනම් මොකද්ද කරන්නේ? මේ වගේ අවස්ථාවල ඒ බව රියදුරට දැන්වීම සඳහා බසරයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා බසරයක් ක්‍රියාත්මක වෙනවා රියදුරට ඒක දන්වන්න. බසරය ක්‍රියාත්මක විය යුත්තේ මෝටර් රථයේ ස්විචය දමා ඇති විට පමණයි. දැන් මෝටර් රථයේ ඕන් කරලා නැතුව, පණ ගන්නවලා නැතුව බසරේ ක්‍රියාත්මක වීම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා
ස්විචය දමා ඇති විට පමණයි මේ ක්‍රියාවලිය බසරේ ක්‍රියාත්මක වීම සිදුවිය යුත්තේ. බසරේ ක්‍රියාත්මක කරවීම සඳහා තර්කන පරිපතයක් නිර්මාණය කරන්න. අපිට කියනවා මේ බසරය ක්‍රියාත්මක කරවන්න තාර්කික පරිපතයක් සැලසුම් කරන්න. ඒ සඳහා පරිපතේ ප්‍රතිදානය තර්ක 1 විය යුතුය කියලා අපිට දෙනවා. ඒ කියන්නේ ප්‍රතිදානය එකක් වෙනකොට තමයි මේ බසරේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට දීලා තියෙනවා. දැන් අපි බලමු මේකට අදාළ විසඳුම කොහොමද කරන්නේ කියලා. එතකොට අර පියවර 4න් අපි කතා කරපු පියවර 4න් පළවෙනි පියවර ළමයි මේකේ දීලා තියෙනවා. ගානේ දීලා තියෙන්නේ. ඒකට අදාළ විස්තරය වචනයෙන් දීලා තියෙනවා. දෙවෙනි පියවර අපිට ඊළඟට තියෙන්නේ සත්‍යතා වගුවක් මේ සඳහා පිළියෙල කරන්න. දැන් බලමු කොහොමද සත්‍යතා වගුවක් පිළියෙල කරන්නේ. එතකොට මෝටර රථයේ දොරවල් දෙකක් තියෙනවා. ඒ දොරවල් දෙකේ සංවේදක මං වම් පස දොරේ සංවේදකය කැපිටල් A කියලා ගන්නවා. එතකොට දොර හොඳින් වැසී ඇති අවස්ථාව A1 මගිනොත් හොඳින් වැසී නොමැති අවස්ථාවක A බිඳුව මගිනොත් නිරූපණය කරනවා. ඊළාට මෝටර රථයේ දකුණු පස දොරේ සංවේදකය B විදියටත් දොර හොඳින් වැසී ඇති අවස්ථාව B1 නොත් වැසී නොමැති අවස්ථාව B බිඳුවෙනොත් නිරූපණය කරනවා. දැන් අපි බලමු ඊළඟට මෝටර රථයේ ස්විචය දාලාද නැද්ද කියන කාරණයක් අපිට වැදගත් වෙනවා. ඒකත් ප්‍රධානයක් බවට පත් වෙනවා. මෝටර රථයේ ස්විචය C මගින් නිරූපණය කරලා C1 කියලා කියන්නේ ස්විචය දමා ඇති අවස්ථාව. ස්විච් එක ඔන් කරලා තියෙන අවස්ථාව. C සමානයි බිඳුව කියලා කියන්නේ ස්විචය දමා නොමැති අවස්ථාව කියන කාරණය විදියට ගන්නවා. බසරේ ක්‍රියාත්මක වීම හෝ නොවීම F කියන සංකේතයෙන් මම ගන්නවා. ඒක ප්‍රතිදානය වෙනවා. එතකොට F1 තමයි F1 බසරේ ක්‍රියාත්මක වීම F බිඳුව කියලා කියන්නේ F සමානයි බිඳුව කියලා කියන්නේ බසරේ ක්‍රියාත්මක නොවීම කියන කාරණේ. දැන් අපි බලමු සත්‍යතා වගුව කොහොමද සකස් කරන්නේ කියලා. එතකොට සත්‍යතා වගුව මං වචන වලින් ඉස්සෙල්ලා සකස් කරා. වම් පස දොර, දකුණු පස දොර, ස්විචය සහ බසරය කියලා. එතකොට ප්‍රධාන තුනක් තියෙනවා. ඒ නිසා මං අවස්ථා 8ක් ගත්තා. සමහර අවස්ථාවලට ඔබට තේරෙනවා ඇති මේක 4කින් ඇත්තටම පුළුවන් ළමයි. මම මේ අවස්ථා 8ක් ගත්තට මොකද ඔබ දන්නවා අපිට ගානේ දුන්නා ස්විචය දමා නැත්තම් ස්විචය ඕන් කරලා නැත්තම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැයි කියලා. එහෙමනම් දමා නැති අවස්ථාවල අනිවාර්යයෙන්ම බසරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථා 4ම අපිට අයින් කරලා දාලා ඕනනම් අවස්ථා 8 අවස්ථා 4කට ආරම්භයේදීම පත් කරගන්න පුළුවන්. මම මෙතනදී අවස්ථා 8ම ගත්තට මේක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. දැන් වම් පස දොර විවෘතයි. දකුණු පස දොර විවෘතයි. විවෘතයි. හැබැයි ස්විච් එක දාලා නැහැ ළම. ඒ කියන්නේ මේ පණ ගන්නලා නැහැ. පණ ගන්නලා නැත්තම් දොරවල් දෙකම විවෘත කරලා තිබ්බට බසරේ ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ නේද? බසරේ ක්‍රියාත්මක නොවේ. ඊළඟට වම් පස දොර විවෘතයි, දකුණු පස දොරත් විවෘතයි. හැබැයි ස්විච් එක ඕන් කරලා තියෙන්නේ. එහෙමනම් අපිට බසරය ක්‍රියාත්මක වීමෙන් ඒ බව රියදුරට දැන්විය යුතුයි. ඊළඟට වම් පස දොර විවෘතයි, දකුණු පස දොර හොඳින් වැහිලා ස්විච් එක දාලා නැහැ. ස්විච් එක දාලා නැත්තම් දොරක් ඇරලා තිබ්බයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. බසරේ ක්‍රියාත්මක වෙන්න ඕනේ නෑ නේද? එතකොට ඔබ මෙතන තියෙන මෙන්න මේ ස්විචය කියන ප්‍රධානයන්ගේ ස්විචය දමා නැහැයි කියලා තියෙනවා නම් කෙලින්ම අපිට පුළුවන් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියලා අපිට නේද? ඒ අදාළ අන්තිම ප්‍රතිදානය බසරය ගැන ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙතන විවෘතයි සංවෘතයි ස්විච් එක දාලා. එතකොට එකක් විවෘත වෙලා ඒ නිසා ක්‍රියාත්මක විය යුතුයි. මෙතන තියෙනවා සංවෘතයි විවෘතයි. ඒ කියන්නේ දකුණු පස දොර විවෘත වෙලා ස්විච් එක දාලා ඒ නිසා ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මෙතන සංවෘතයි මේක හරි වැදගත්. දෙකම හොඳින් වැහිලා. ස්විච් එක දාලා තිබ්බට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ.
එහෙනම් මේකේ ක්‍රියාත්මක වීම අවස්ථා 3යි තියෙන්නේ. අනිත් අවස්ථා 5ම ක්‍රියාත්මක නොවීම. දැන් මේ වචනයෙන් ලියපු සත්‍යතා වගුව මම දැන් එක බිඳුව ඇසුරෙන් ලියනවා. මට පුළුවන් මම අර කලින් ගත්තා වගේ මෙතනදී මම කලින් ගත්ත මේ විදියට බිඳුව වෙන්නේ කවුද එක වෙන්නේ කවුද කියලා ඒ ඇසුරෙන් මට ලියන්න පුළුවන් මෙතන සත්‍යතා වගුව. එතකොට මේ සත්‍යතා වගුවේ මෙන්න මේ අවස්ථාව තමයි එක විය යුත්තේ. දැන් ඊළඟ පියවරට මට යන්න පුළුවන්. දැන් සත්‍යතා වගුව හරි. දැන් සත්‍යතා වගුව ඇසුරෙන් අපිට තියෙන ඊළඟට බූලියානු ප්‍රකාශනය ලබා ගන්න. එතකොට මෙන්න මෙයාට අදාළව මෙතන තියෙන ප්‍රතිදාන එක කියන අවස්ථාවට අදාළව ඔබට පේනවා A බිඳුවයි B බිඳුවයි C එකයි. එතකොට කොහොමද ඒක ලියන්නේ? F එක සමානයි A bar and B bar and C. නේද? මෙතන බිඳුව කියන එක A bar වලින් අපි පෙන්නන්නේ. මෙතන බිඳුව B bar වලින් පෙන්නන්නේ. මෙතන එක කියන එක C වලින් පෙන්නන්නේ. එතකොට F එක A bar and B bar and C කියලා ලියන්න පුළුවන්. ඊළඟට මෙයාට අදාළව මෙතන බලන්න A බිඳුවයි B එකයි C එකයි. එතකොට A බිඳුවයි නම් A bar and B and C ඔය විදිහට ලියන්න පුළුවන්. අපි ඊළඟට බලමු F3 කියන්නේ මොකක්ද කියලා. F3 මෙතනදී A එකයි B බිඳුවයි C එකක් විදිහට එන්නේ. එතකොට A මෙතන බිඳුව නිසා B bar මෙතන C විදිහට එනවා නේද? F3 සමානයි A and B bar and C විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ සත්‍යතා වගුවේ ප්‍රතිදානයේ එකවීම සඳහා අනිවාර්යයෙන්ම සොයිචය දමලා අනිවාර්යයෙන්ම දොරක් හෝ දොර දෙකම විවෘත වෙලා තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි මෙතනදී එක වෙන්නේ. දැන් අපි බලමු අවසාන බූලියානු ප්‍රකාශනය මොකක්ද කියලා. F සමානයි F1 O F2 O F3. එතකොට F1 F2 F3 අපි ලිව්වේ and තර්කණය ප්‍රයෝගී කරගෙන. මම ඔබට මීට කලින් කිව්වා ඒ ලියපු බූලියානු ප්‍රකාශන නැවත එකිනෙක සම්බන්ධ කරලා තනි ප්‍රකාශනයක් බවට පත් කරනකොට O කියන තර්කණය තමයි අපි ප්‍රයෝගී කරගන්නේ. දැන් මට ලියන්න පුළුවන් F1 F2 F3 යොදලා මෙතෙන්ට. එතකොට F සමාන වෙනවා මෙතන තියෙනවා A bar and B bar and C O A bar and B and C විදිහට. ඊට පස්සේ O A and B bar and C විදිහට අපිට මේ අවසාන බූලියානු ප්‍රකාශනය ලියන්න පුළුවන්. දැන් බූලියානු ප්‍රකාශනය ගත්තට පස්සේ ඊළඟ පියවර තමයි අපි තාර්කික පරිපතය මේකට ගැළපෙන ලෙසින් නිර්මාණය කිරීම. දැන් අපි බලමු තාර්කික පරිපතයට මොනවද ඕන. not A not B. ඔබට පේනවා not C කියලා එකක් නැහැ. not A not B. ඒ කියන්නේ not දෙකක් ඕන. ඊළඟට මෙතන and එකයි මෙතන and එකයි මෙතන and එකයි. හැබැයි මේ and ඔක්කොම ප්‍රධානයන් 3ක් සහිත and ద్వාර වෙනවා. ඊළඟට O1යි O2යි නේද? එතකොට මේ O1යි O2යි කියලා කිව්වට මෙතන මේ තුන් දෙනාම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා ප්‍රධානයන් 3ක් තියෙන O ద్వාරයක් අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් not 2යි and 3යි O1කින් අපිට පුළුවන් මේ පරිපතය නිර්මාණය කරන්න. අපි බලමු පළවෙනි කොටස not A not B not A not B C කියන එක. එතකොට not A not B C. එතකොට මෙයාගේ ප්‍රතිදානය වෙන්නේ not A and not B and C. ඊළඟට මෙයා අපි බලමු මෙතනින් not A. එතකොට මෙතනින් මම සම්බන්ධය ගත්තා මෙතෙන්ට. ඊළඟට B and C. එතකොට මෙතෙන්ට එනවා B. එතකොට මෙතනින් ගත්තාම not එකට කලින් අරගෙන තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ට B එන්නේ නේද? මෙතන C ඔය විදියට ගන්න පුළුවන්. එතකොට මෙයාගේ ප්‍රතිදානය වෙන්නේ not A and B and C විදියට. ඊළඟට මෙයාව අපි බලමු මෙතනදී මෙතන තියෙන්නේ not B ගන්නකොට මම මෙතනින් සම්බන්ධය අරගෙන තියෙනවා. A අර ගන්නකොට මේ පැත්තෙන් අරගෙන තියෙනවා. C ගන්නකොට මෙතනින් අරගෙන තියෙනවා. එතකොට මෙයාව අපිට ප්‍රතිදානයක් විදිහට දෙන්න පුළුවන් A and not B and C කියලා. දැන් මේ තුන් දෙනා නැවත O ద్వාරයකින් සම්බන්ධ කරනවා
තනි ඕදුවාරයකින් මට පුළුවන් ප්‍රධානයන් 3ක් තියෙන සම්බන්ධ කරන්න. ඒතකොට ඔය විදිහට අපිට පුළුවන් තාර්කික පරිපත නිර්මාණය කරන්න මේ ක්‍රමවේදය ඉතා විශේෂයි. ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුයි. අපි බලමු ඊළඟ උදාහරණය. රාත්‍රී කාලයේ ජවමූලික විදුලිය ඇන හිටීමකදී බැටරි බලයෙන් ක්‍රියා කරන විදුලි ලාම්පුවක් ස්වයංක්‍රීයව දල්වා ගැනීමට යොදාගත හැකි තාර්කික පරිපථයක් නිර්මාණය කරන්න. එතකොට රාත්‍රී කාලයේ රෑ ජවමූලික විදුලිය අපේ නිවෙස් වලට සැපෙන කරන්ට් එක බිඳ වැටෙනවා. ඇන හිටීමක් සිද්ධ වෙනවා. එතකොට බැටරියක් අනුසාරයෙන් ක්‍රියා කරන විදුලි ලාම්පුවක් ඉබේ දැල්වෙන්න සකස් කරගන්න ඕන තාර්කික පරිපථයක් තමයි අපෙන් අහන්නේ. එතකොට මේ ලාම්පුවට තියෙන්න ඕන තව අමතර හැකියාවක් මොකද්ද? මීට අමතරව ඕනෑම අවස්ථාවක දී බොත්තමක් තද කිරීමෙන් ලාම්පුව දල්වා ගැනීමේ පහසුවද මෙම පරිපථයට තිබිය යුතු බව සලකන්න. එතකොට අපි හිතමු දහවල් කාලයේදී අපිට මේ බල්බය ඕන නම් බටන් එකක් තියෙන නැත්නම් ස්විච් එකක් තියෙන ඒක ඔන් කරාම අපිට පුළුවන් දල්ව ගන්න. රාත්‍රී කාලයේදී උනත් ස්විච් එක දාලා අපිට පුළුවන් ජවමූලික විදුලිය තියෙන වෙලාවක උනත් දල්ව ගන්න. නේද? ඒ නිසා එහෙම පහසුකමකුත් අපි මේකෙදි බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මේකේ උත්තරය මොකද්ද? කොහොමද ඒවා ගොඩ නැගෙන්නේ කියලා. දිවා රාත්‍රී බව දැක්වීමට මම D කියන ප්‍රධානය සංකේතය ප්‍රයෝගී කරගන්නවා. දිවා කාලය දහවල් කාලය D සමානයි 0 හා රාත්‍රී කාලය D සමානයි 1 මගින් මම නිරූපණය කරනවා. මොකද හේතුව D 0 කියන එක මම තෝරගත්තේ දිවා කාලයට. දහවල් කාලයේදී මේක අත්‍යවශ්‍ය දැල්වීමක් නැහැ. ඒ නිසා රාත්‍රී කාලයේදී තමයි දැල්වීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා D1යි කියලා ගත්තා. ඒ විදියට එන්න. ඊළඟට ජවමූලික විදුලිය දැක්වීමට මම C කියන සංකේතය යොදා ගන්නවා. ඒකත් එක්තරා ප්‍රධානයක්. එතකොට ජවමූලික විදුලිය නැහැද තියනවද කියන කාරණය ඉදිරිපත් කරන්න C සමානයි 0යි C සමානයි 1යි ප්‍රයෝගී කරගන්නවා. C සමානයි 0ෙන් පෙන්නන්නේ විදුලිය ඇති බව. විදුලිය ඇති බව. C සමානයි 1ෙන් පෙන්නන්නේ විදුලිය නැති බව. ඇයි කරන්ට් එක නැත්තම් 1 කියලා ගන්න. අපිට කරන්ට් එක නැති වෙනකොට තමයි මේ බල්බය දල්ව ගන්න ඕනේ. ඒ නිසා තමයි මම C1 කියලා තෝරගත්තේ. ඊළඟට බොත්තම ඒ බොත්තම් ස්විච් එක අපි B කියලා ගත්තොත් එතකොට ඒකත් ප්‍රධානයක් වෙනවා. B1 මගෙන් අපි බොත්තම තද කිරීම මගින් ස්විචය සංවෘත කරලා ඇති බව පෙන්නනවා. B සමානයි 0 මගින් බොත්තම තද කරලා නැහැ. ඒ කියන්නේ ස්විච් එක විවෘත කරලා තියෙන බව නිරූපණය වෙනවා. ඉතින් ඔය විදිහට ප්‍රධානයන් තුන මට හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රතිදානය. ප්‍රතිදානය කියලා කියන්නේ ලාම්පුව, විදුලි ලාම්පුව. ඒතර විදුලි ලාම්පුව ක්‍රියාත්මක වීමද ක්‍රියාත්මක වෙලා නැද්ද කියන කාරණේ ඉදිරිපත් කරන්න කැපිටල් L කියන සංකේතය මම ප්‍රයෝගී කරගන්නවා. L සමානයි 1 ලාම්පුව දැල්වී ඇති බව තහවුරු කරනවා. L සමානයි 0 ලාම්පුව දැල්වී නොමැති බව නිරූපණය කරනවා. ඒ විදිහට මට පුළුවන් මේ සංකේත යොදා ගන්න. දැන් අපි බලමු මේකට ගැළපෙන ආකාරයේ ප්‍රධානයන් 3ක් සහ ප්‍රතිදානයක් සහිත සත්‍යතා වගුවක් කොහොමද පිළියෙල කරගන්නේ කියලා. මම මුලින්ම වචන වලින් මේ සත්‍යතා වගුව පිළියෙල කරගත්තා. දිවා රාත්‍රී ඊළාට ජවමූලික විදුලිය බොත්තම් ස්විච් එක තමයි මෙතනින් නිරූපණය කරන්නේ. මෙතනින් බල්බේ නිරූපණය කරනවා. එතකොට මෙතන දිවා 4යි රාත්‍රී 4යි. අපි දන්නවා ප්‍රධානයන් ලියනකොට පළවෙනි එකේ අපි ලියන්නේ 4යි 4යි නේද? ඊළාට 2 2 ගාන යනවා. ජවමූලික විදුලිය ඇත ඇත නැත නැත ඇත ඇත නැත නැත. බොත්තම විවෘත සංවෘත විවෘත සංවෘත විවෘත සංවෘත විවෘත සංවෘත. දැන් අපි බලමු ප්‍රතිදානය ගැන. දිවා කාලයේදී ජවමූලික විදුලිය තියෙනවා. බොත්තම මගෙන් ස්විච් එක විවෘත කරලා නැහැ. සංවෘත කරලා නැහැ. විවෘත කරලා තියෙන්නේ.
සංවෘත කරලා නැහැ විවෘත කරලා තියෙන්නේ. එහෙමනම් නොදැල් වෙනව නේද? දැල් වෙන්නේ නැහැ. දිවා කාලය ජව මූලික විදුලියක් තියෙනවා. හැබැයි ඒ බල්බයේ තියෙන බොත්තම තද කරලා සංවෘත කරලා තියෙන්නේ පරිපතය ඕන් කරලා තියෙන්නේ. එතකොට බොත්තම තද කිරීමෙන් දහවල් කාලයේදී වුණත් මේක දල්ව ගන්න හැකියාව තියෙන්න ඕන. ඕනෑම අවස්ථාවකදී බොත්තමත් තද කිරීමෙන් දල්වා ගැනීමේ පහසුකම තියෙන්න ඕන මේකනේ. ඒ නිසා දැල්වේ. ඊළඟට දිවා කාලයේ ජව මූලික විදුලිය නැහැ. බොත්තම තද කරලා නැහැ. ඒ කියන්නේ ස්විච් එක ඔන් කරලා නැහැ, ඔෆ් කරලා තියෙන්නේ. එහෙමනම් නොදැල්වේ නේ. දැල් වෙන්න අවශ්‍ය නැහැ. දිවා කාලය ජව මූලික විදුලිය නැහැ. හැබැයි බොත්තම තද කරලා කවුරු හරි. එතකොට ස්විච් එක ඔන් කරලා තියෙන්නේ දැල් වෙන්න ඕන. ඊළඟට රාත්‍රී කාලය. රාත්‍රී කාලයේ ජව මූලික විදුලිය තියෙනවා. බොත්තම තද කරලා නැහැ. බොත්තම මගින් ස්විච් එක ඔන් කරලා නැහැ. එහෙනම් දැල් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ජව මූලික විදුලිය තියෙනවා. බොත්තම මගින් එහෙනම් ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට ඒක ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා දැල් වෙන්නේ නැහැ. රාත්‍රී කාලය ජව මූලික විදුලිය තියෙනවා. හැබැයි කවුරු හරි බොත්තම තද කරලා තියෙනවා. ඒ නිසා ඔන් වෙන්න ඕන. එහෙනම් දැල් වේ. ඊළාට රාත්‍රී කාලය ජව මූලික විදුලිය නැහැ. හැබැයි බොත්තම විවෘතයි. අපි දන්නවා රාත්‍රී කාලයේදී ජව මූලික විදුලිය නැති අවස්ථාවක ස්වයංක්‍රීයව දැල් වෙන්න තමයි මේ බල්බය පිළියෙල කරලා තියෙන්නේ. එහෙනම් රාත්‍රී කාලයේ ඔන්න රාත්‍රී කාලය ජව මූලික විදුලිය නැහැ. ස්විච් එක මගින් නෙවෙයි බොත්තම මගින් නෙවෙයි මේ වැඩේ කරන්නේ. ඉබේ දැල් වෙන්න ඕනේ. ඒ නිසා දැල් වේ. රාත්‍රී කාලය ජව මූලික විදුලිය නැහැ. කවුරු හරි බොත්තමත් ඔබලා තියලා. ඒ නිසා කොහොමත් දැල් විය යුතුයි නේද? එතකොට දැල් වෙන අවස්ථා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. නොදැල්ලෙන අවස්ථා 3කුත් එක. දැන් මෙහෙම වචන වලින් ලියන ලද සත්‍යතා වගුවක් අත්‍යවශ්‍ය නැහැ. මේක ඔබට තේරුම් ගැනීම සඳහා තමයි මම ඔහොම ලියලා තියෙන්නේ. දැන් අපි බලමු මේකට ගැළපෙන සත්‍යතා වගුව කොහොමද පිළියෙල කරන්නේ. එතකොට D අර මං කලින් අර්ථ දැක්වුවා වගේ අපි D ගේ අර්ථ දැක්වීමක් දුන්නා. මෙතන D බිඳුව කියන්නේ මොකද්ද? D1 කියන්නේ මොකද්ද කියලා නේද? ඒ විදිහට මට පුළුවන් සත්‍යතා වගුව පිළියෙල කරගන්න. මෙතන තියෙනවා D.414යි ඊළාට C.212 ආදී වශයෙන් B ඔය විදිහට තියෙනවා. දැන් මෙතන දැල්වේ කියන අවස්ථාවලට අදාළව එක යොදලා තියෙනවා. අනිත් අවස්ථාවලට බිඳුව. දැන් ඔන්න සත්‍යතා වගුව හරි. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ සත්‍යතා වගුව ඇසුරෙන් අපිට බූලියානු ප්‍රකාශනයක් ගොඩනගා ගන්න ඕන. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. සත්‍යතා වගුවේ F1 වෙන නැත්නම් L1 වෙන අවස්ථා පහක් තියෙනවා. ඒ අවස්ථා පහට අදාළව මොනවද? and තර්කණය මගින් අපි කොහොමද ගන්නෙ? F1 සමානයි. දැන් මෙතන ඔබ බලන්න එකවීම බිඳුව බිඳුව එකෙන් සිද්ධ වෙන්නේ. බිඳුව බිඳුව එකෙන්. එතකොට D bar C bar ඊළඟට B නේද? එතකොට F1 සමාන වෙනවා D bar and C bar and B. ඊළඟට මෙතන අපිට ගන්න පුළුවන් මෙතනදී D බිඳුවයි C සහ B එක බැගින් වෙනවා. එතකොට D බිඳුව වීම D bar මගිනුත් C1 එක B1 කියන එක C සහ B මගිනුත් පෙන්නනවා. එතකොට F2 සමානයි D bar ඊළඟට and C and B විදියට ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී D1යි B C බිඳුව වෙලා තියෙන්නේ B1යි. එතකොට D and C bar and B. මෙතනදී B බිඳුව වෙලා තියෙන අනිත් දෙකම එකයි D and C and B bar. ඊළඟට මෙතන ඔක්කොම එකයි. ඒ නිසා F5 කියන එක D and C and B විදියට ලියන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රතිදානය මොකද්ද කියලා. මං කිව්වා and තර්කණයෙන් ගත්ත එක ආපහු එකිනෙකට සම්බන්ධ කරන්නේ O තර්කණය. F1 O, F2 O, F3 O, F4 O, F5. F සමාන වෙනවා එහෙමනම් D bar and C bar and B O D bar and C and B O D and C bar and B O
D N C N B bar O D N C N B විදියට අපිට ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේකට ගැලපෙන තාර්කික පරිපතය නිර්මාණය කරන්න. මෙතන D සහ C not වලින් සම්බන්ධ වෙලා තියෙනවා. B කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන මේ ගේට් එකට. ඊළඟට මෙතන not D එතකොට මෙතනින් not D ගන්නවා දෙවෙනි එකට අදාළව. ඊළඟට C එන්න ඕන. ඊළඟට මේ විදිහට අපිට පුළුවන් තාර්කික පරිපතය නිර්මාණය කරගන්න. අපිට ඊළඟට තියෙන්නේ ටිකක් විශේෂිත උදාහරණයක්. හරිතාගාරයක උෂ්ණත්වය සෙල්සියස් තීටාහි අවමාගය තීටා 1 හා උපරිමාගය තීටා 2 ලෙස වූ අගය පරාසයක පවත්වා ගත යුතුය. එතකොට මේ හරිතාගාරයක උෂ්ණත්වය කියන එක උපරිම වශයෙන් තීටා 1 තියෙන්න පුළුවන්, අවම වශයෙන් තීටා 2 තියෙන්න පුළුවන්. ඒ අතරේ තමයි පවත්වා ගත යුතුයි කියලා කියන්නේ. දැන් අපි දන්නවා සමහර අවස්ථාවල සමහර විශේෂිත පරීක්ෂණාගාර තුල උෂ්ණත්වයේ යම්කිසි අගය පරාසයක් තුල පවත්වා ගන්න ඕනේ. නැත්නම් ඒකේ අභ්‍යන්තරයේ තියෙන උපකරණ වලට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් හිතන්න. හරිතාගාරයක නම් උෂ්ණත්වයේ කිසියම් සීමාවක් ඇතුළත පවත්වා ගන්න ඕන. ඉතින් ඒ වගේ උදාහරණයක් මේ සඳහා සංඛ්‍යාංක පරිපතයක් මගින් පාලනය වන සිසිලකයක් C හා තාපකයක්. දැන් අපි හිතමු යම් හේකින් මේ හරිතාගාරය තුල උෂ්ණත්වය ඉහළ ගියා. ඉහළ ගියොත් කූල් කරන්න ඕනේ. ඒ නිසා සිසිලකයක් අවශ්‍යයි. යම් අවස්ථාවක මේ හරිතාගාරය තුල උෂ්ණත්වය ඕනුවට වඩා පහළ ගියා. අපි හිතමු අවමගයටත් වඩා පහළට ගියා. එතකොට රත් කරලා අදාළ උෂ්ණත්ව පරාසය තුලට ගත යුතුයි. ඉතින් ඒ සඳහා තාපකයක් උවමනයි. අවම හා උපරිම උෂ්ණත්ව අගයන් අනාවරණය කිරීම සඳහා පිළිවෙලින් D1 හා D2 අනාවරක දෙකක් යොදා ඇති අතර ඒවා එක එකක් පිළිවෙලින් හරිතාගාරයේ උෂ්ණත්වයේ තීටා 1 හා තීටා 2 අගය ඉක්මවා යන විට ප්‍රතිදානය ලෙස තාර්කික 1 ලබා දේ. අගය ඉක්මවා යන විට තමයි තාර්කික 1 ලබා දෙන්නේ. දැන් තීටා 1 කිව්වේ අපි අවමාගයනේ. අවමාගයට වඩා වැඩි අගයක් නම් තාර්කික 1. මෙතන තියෙන උපරිමාගයටත් වඩා වැඩි නම් තාර්කික 1. ඒ විදිහට තමයි මේක පිළියෙල කරලා තියෙන්නේ. අපෙන් අහනවා ඒ කොටසේ කාලය සමග හරිතාගාරයේ උෂ්ණත්වයේ විචලනය ප්‍රතිසම සංඥාවක් ලෙස ඇඳ දක්වන්න. එතකොට හරිතාගාරය තුල උෂ්ණත්වය පවතින්න ඕන ළමයි තීටා 1 සහ තීටා 2 අතරනේ. උපරිම සහ අවමාගය අතරනේ විචලනය වෙන්න ඕන නේද? උපරිමාගයෙන් වැඩි අගයකට යන්නත් බෑ, අවමාගයෙන් පහළට යන්නත් බෑනේ. ඒක තමයි අපි අපේක්ෂා කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රස්ථාරයක් තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මේ කඩයිරි දෙකෙන් පෙන්නලා තියෙන්නේ උපරිම සහ අවම උෂ්ණත්ව දෙක. මේ තියෙන්නේ තීටා 1, මේ තියෙන්නේ තීටා 2. ඉතින් මේ අතරේ සන්තතික ප්‍රස්ථාරයක් අපි ඇඳිය යුතුයි. මේකේ හැඩය ඉතින් ඔබට කැමති ඕන විදියකට නිරූපණය කරන්න පුළුවන් නේද? එතකොට විචලනය වීමක් තියෙනවා නම් හොඳයි. ඕන ආකාරයකින් අපිට පුළුවන් මෙහෙම මේ අතරේ හැබැයි තියෙන්න ඕන සන්තතික බව තිබිය යුතුයි. ඒක තමයි හරිතාගාරයේ උෂ්ණත්වයේ විචලනය වෙන්නේ. දැන් අපි බලමු ඊළඟ B කොටස. අපිට B කොටසේදී කියනවා D1 හා D2 අනාවරක වල ප්‍රතිදානයන් ප්‍රධාන ලෙස යොදා ගනිමින් සිසිලකය හා තාපකය ක්‍රියාත්මක කරවීමට යොදාගත හැකි සංඛ්‍යාංක පරිපතයක කට්ටි සටහන පහත රූපයේ දැක්වේ. එතකොට කට්ටි සටහන ඔබ බැලුවහම ඔබට පේනවා මේකේ ප්‍රධාන 2යි ප්‍රතිදාන 2යි. මොකද තාපකයේ ක්‍රියාත්මක වීම සිසිලකයෙන් කරන්න බෑ. සිසිලකයට වෙනම තියෙන්න ඕන, තාපකයට වෙනම තියෙන්න ඕන. ප්‍රධානයන් තියෙන්නේ 2යි. මොනවද ප්‍රධානයන් දෙක? D1 D2 කියන අර සෙන්සර්ස් වල අනාවරක වල ප්‍රතිදානයන් නේද? මේ විදිහට අපිට කට්ටි සටහන පෙන්වන්න පුළුවන්. පළවෙනි කොටස B1 පළවෙනි කොටස. ඊට සංඛ්‍යාංක පරිපතය ගොඩනැගීම සඳහා අවශ්‍ය සත්‍යතා වගුව ගොඩනගන්න. එතකොට අපිට තේරෙනවා ප්‍රතිදානයන් දෙකක් තියෙනවා, ප්‍රධානයන් දෙකක් තියෙනවා නේ.
එතකොට ප්‍රධානයන් දෙකක් නම් අවස්ථා 4යි තියෙන්නේ ළමයි. එතකොට අවස්ථා 4යි ඒකට අදාළව අපිට සත්‍යතා වගුව පිළියෙල කරන්න පුළුවන්. D1 සමානයි බිඳුව වීම යනු හරිතාගාරයේ අවම උෂ්ණත්වයටත් වඩා අඩු උෂ්ණත්වයක පැවතීම කියන එක. D1 සමානයි බිඳුව කියලා කියන්නේ හරිතාගාරයේ උෂ්ණත්වය එයාගේ තියෙන්න පුළුවන් අවමාගයටත් වඩා අඩු උෂ්ණත්වයකට පත්වීම. ඒ නිසා මොකද්ද වෙන්න ඕන? එහෙම දෙයක් වෙනවනම් වහාම තාපකය ක්‍රියාත්මක විය යුතුයි. ඊළාට D2 එකයි කියලා කියන්නේ මොකද්ද කියලා බලන්න. D2 එකයි කියලා කියන්නේ ළමයි හරිතාගාරය තුල උෂ්ණත්වය උපරිමාගය ඉක්මවා ගිහිල්ලා කියලා. උපරිමාගය ඉක්මවා ගිහිල්ලා. උපරිමාගය ඉක්මවා ගිහිල්ලා නම් මේ හරිතාගාරයේ උෂ්ණත්වය වැඩිනේ. ඒ නිසා ඒක අඩු කරන්න ඕන. අඩු කරන්න මොකද්ද කරන්න ඕන? සිසිලකය ක්‍රියාත්මක කරන්න ඕන නේද? හරි. දැන් අපි බලමු සත්‍යතා වගුව කොහොමද එන්නේ කියලා. D1 D2 H සහ C. දැන් ඔබ බලයි ප්‍රධානයන් දෙකක් තියෙනවා ප්‍රතිදාන එකයිනේ තියෙන්න ඕන නෑ ප්‍රතිදාන දෙකක් තියෙනවා තාපකයකට එකයි සිසිලකයට එකයි නේද? එතකොට D1 0.11 D2 0.1.1. දැන් අපි බලමු බිඳුව කියන අවස්ථාව මොකද්ද? බිඳුව කියන අවස්ථාව දැන් මීට කලින් පියවරේදී මම ඔබට පෙන්නුවා මෙතන D1 බිඳුවයි කියලා කියන්නේ අවම උෂ්ණත්වයටත් වඩා පහළ උෂ්ණත්වයකට ගිහිල්ලා කියලා. එතකොට අවම උෂ්ණත්වයටත් වඩා පහළ උෂ්ණත්වයකට ගිහිල්ලා නම් ළමයි මොකද්ද වෙන්න ඕන? තාපකය ක්‍රියාත්මක කරන්න ඕන. එහෙනම් එක වෙන්න ඕනනේ. නේද? හරි. දැන් මෙතන බිඳුව 1 මෙතන D2 එක වීම කියලා කියන්නේ මොකක්ද? D2 එක වීම කියලා කියන්නේ මොකක්ද ළමයි? D2 කියලා කියන්නේ අපි මීට කලින් D2 අපි හඳුනාගත්තේ ඔබ දන්නවා D2 කියන එක කියලා කියන්නේ හරිතාගාරය තුල උෂ්ණත්වය උපරිමාගය ඉක්මවා යෑම. ඒතකොට සිසිලකය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්න ඕන නේද? එතකොට මෙතනින් එනවා 1 බිඳුව කියලා. එතකොට මෙතන බිඳුව වෙන්න ඕන. දැන් මේ වගේ අවස්ථා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේවා මම ඊළඟට අවසාන කොටස් දෙකෙන් නැවත විග්‍රහ කරන්න. මම මේකට යන්නම් නැවත. D1 1යි D2 1යි. එතකොට මෙතනදී D1 1යි කියලා කියන්නේ පහළ උෂ්ණත්වයට වඩා වැඩි. මෙතන D2 1යි කියලා කියන්නේ ඉහළ උෂ්ණත්වයටත් වඩා වැඩි කියන කාරණේ. එතකොට මෙහෙම අවස්ථාවකදී මොකද වෙන්න ඕන? සිසිලකේ ක්‍රියාත්මක වෙන්න ඕන. හරි. මෙතනදී සිසිලකේ ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මෙන්න මේ අවස්ථා දෙකේදී තමයි අපිට ප්‍රතිදානයන් එක වෙන්න ඕන. එහෙනම් ඔය විදිහට අපිට පුළුවන් සත්‍යතාව වගු ගොඩනගා ගන්න. මම මෙන්න මේ පියවර දෙක පස්සේ ආපහු පැහැදිලි කරනවා. දෙවෙනි කොටසෙන් අහනවා සිසිලකය හෝ තාපකේ ක්‍රියාත්මක කරවීම දැක්වීමට අදාළ බූලියන් ප්‍රකාශන ලියා දක්වන්න. එතකොට තාපකේ ක්‍රියාත්මක වෙනවා නම් බිඳුව වෙන්න ඕන. එතකොට D1 bar and D2 bar. ඊළාට සිසිලකේ ක්‍රියාත්මක වෙන්න නම් D1 and D2 විදියට එන්න ඕන. ඊළඟට අපිට කියනවා and හා not මූලික ద్వාර පමණක් භාවිතයෙන් ඊයත පරිපතය නිර්මාණය කරන්න කියලා. එතකොට අපිට පරිපතය අඳින්න පුළුවන්. ඔන්න පළවෙනි එකට අදාළව ඔන්න දෙවෙනි එකට අදාළව මෙතනදී D1 D2 මෙන්න පළවෙනි ගේට් එක ඒක තාපකේ ක්‍රියාත්මක කරවීමට අදාළව සිසිලකේ ක්‍රියාත්මක කරවීමට අදාළව නොට් යොදපු ඒ පරිපතය විදියට අපිට ගන්න පුළුවන්. දැන් ඔන්න C කොටසේ අපිට කියනවා අනාවරකවල ප්‍රතිදානයන් D1 සමානයි 1 සහ D2 සමානයි බිඳුව ලෙස ලබා දෙන අවස්ථාවක හරිතාගාරයේ උෂ්ණත්වයේ තීටා පිළිබඳව කවර නිගමනයකට එළඹිය හැකිද? හරිතාගාරය තුල උෂ්ණත්වය D1 1යි කියලා කියන්නේ අවමාගයට වඩා වැඩි. D2 බිඳුවයි කියලා කියන්නේ උපරිමාගයට වඩා අඩුයි. අවමාගයට වඩා වැඩි වෙලා උපරිමාගයට වඩා අඩු වෙනවා නම් ළමයි නියම උෂ්ණත්ව පරාසය තුල දැන් හරිතාගාර උෂ්ණත්වයේ පවතිනවා. ඒ නිසා ඒක තමයි මෙන්න මේ අවස්ථාවෙන් නිරූපණය කරන්නේ. අපි බලමු D කොටස ප්‍රායෝගික ලෙස අනාවරකවල ප්‍රතිදානයන් D1 සමානයි බිඳුව හා D2 සමානයි 1 අවස්ථාවක් නොලැබීමට හේතුව කුමක්ද?
එතකොට D1.6 කියලා කියන්නේ මොකක්ද? D1.6 කියලා කියන්නේ හරිතාගාරයේ අවම උෂ්ණත්වයටත් වඩා දැන් උෂ්ණත්වය අඩු වෙලා. D2 එකයි කියලා කියන්නේ මොකක්ද? හරිතාගාරයේ තියෙන්න පුළුවන් උපරිම උෂ්ණත්වයටත් වඩා දැන් උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා කියන කාරණය. නේද? දැන් මෙතනින් කියනවා අවම උෂ්ණත්වයටත් වඩා අඩු අගයක දැන් තියෙන්නේ කියලා. මෙතනින් කියනවා උපරිම උෂ්ණත්වයටත් වඩා වැඩි අගයක් දැන් තියෙන්නේ කියලා. ඉතින් එහෙම අවම අගයටත් වඩා අඩු අගයකොත් උපරිම අගයටත් වඩා වැඩි අගයකොත් පැවතීමේ හැකියාවක් නැහැ. නේද? ඒ නිසා මෙහෙම අවස්ථාවක් අපිට සලකන්න බෑ ප්‍රතිදානය බිඳුව වෙන්න ඕන. එකම මොහොතක උෂ්ණත්වය සඳහා අගයන් දෙකක් මේ විදිහට මේ තර්කයෙන් කියවෙනවා. එහෙම නොපවතිනවා. ඒ නිසා අවම උෂ්ණත්වයට වඩා අඩු අගයක් පැවතීම උපරිම උෂ්ණත්වයට වඩා වැඩි අගයක් පැවතීම එක විට සිද්ධ වෙන්න බෑ. ඒ නිසා මෙහෙම කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය විදිහට අපිට පුළුවන් මේ ගැටලුවට පිළිතුරු සපයන්න.